ආදරණීය අම්මේ තාත්තේ නංගි මල්ලි අපි දන්නවා මේ වකවානුවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වීම ඉතාම ගැටලුකාරී බව. ඔබගේ දරුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය ධාරාවෙන් නිසගයේ සාමර්ථ්‍ය ලබා ගන්න අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු මොනවාද? දන්නවාද? මම Easy Way of Learning ආයතනත් සමග පර්යේෂණශීලීව සහ ගවේෂණාත්මක පසුගිය වර්ෂ 10 තුලදී ප්‍රශ්න මත ව්‍යුහ සකස්ම පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයේ එකම ප්‍රශ්නේ නැවත නැවත ඇසීමේ අවස්ථාත් එකම පාඩම් වලින් එකම ප්‍රශ්න මතේ විවිධ තැන්වලදී මෙම පාඩමෙම නැත ප්‍රශ්න ඇසීමේ අවස්ථාව මේ වැඩසටහනේ MG සර්ට ශක්තියක් වෙන්න අපිත් එන්නවා MG සර් එක්ක ඔයාලව ගොඩ. දැන් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට Easy Way of Learning ආයතනයත් එක්ක එකතු වෙලා ඔයාලගේ MG සර් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔයාලව ගොඩ දාන්න විශේෂ වැඩසටහනක් සැලසුම් කරලා තියෙනවා. ඒ සාමර්ථ්‍යයක් සඳහාම සැකසුණු විශිෂ්ටයන්ගේ ඔන්ලයින් රිවිෂන් ක්ලාස් එක සඳහා අපගේ පූර්ණ සහාය අපි MG සර්ට ලබා දෙනවා. මේ දෙසැම්බර් 15 වන දින සිට රාත්‍රී 8 සිට පුරා පැය 2ක් දිනපතා මෙම වැඩසටහන අපොස සාමාන්‍ය පෙළ විභාගය දක්වා සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමට අප සූදානම්. ඔයාලට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් ඔයාලා මොකක්ද කරන්න ඕන? කොමර්ස් ස්පේස් ඔයාලගේ නම සහ ඔයාලා විභාගයට මුහුණ දෙන වර්ෂය සඳහන් කරලා අපිට WhatsApp කරන්න 071 39 30 751. අයිබෝන් ආදරණීය නංගි මල්ලි ආදරණීය අම්මේ තාත්තේ අද සුපුරුදු ලෙස ත්‍යාසිස්ස ඕලෙවල් කොමර්ස් විභාගයේ විසින් ආදරේ නංගිලා මල්ලා වෙනුවෙන් ඒ සාමර්ථ්‍ය ලබා ගැනීම සඳහාම සංවිධානය කර ඇති වැඩසටහනේ හතරවෙනි වැඩසටහනේ හතරවෙනි පාඩම සාකච්ඡාව තමයි අද මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේ වැඩසටහන ඊයේ රාත්‍රියේ 8 තමයි වැඩසටහන මම සාකච්ඡාවට කාලට යොදාගෙන තිබුණේ. නමුත් අප ප්‍රදේශයට ඇදහැරුණු අධික වර්ෂාමය තත්ත්වය වගේම අධික අකුණු සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මට මේ වැඩසටහන ඔබට සජීවී ලෙස ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඒක නිසා තමයි මම අද දිනේ උදෑසන මෙලෙස වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ඉතින් මොන බාධකාවක් මොන ප්‍රශ්නාවක් අපි මේ වැඩසටහන ඔයාලා වෙනුවෙන්ම ඒ සාමර්ථ්‍ය ලබා ගන්න මේ සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් අපි ප්‍රයෝජන අරගෙන මේවර ඕලෙවල් කොමර්ස් සබ් විෂය සඳහා ඒ සාමර්ථ්‍ය ලබා ගන්න පිට එක්ක වැඩ කරගෙන ඉඳ ඉස්සරහට යමු කියලා මතක් කරමින් මම අද පාඩම ගැන ඔයාලට ඉගෙන ගන්න දේවල් ගැන මම ඔයාලට පැහැදිලි කරන්නම්. අපි අද ඉගෙන ගන්නේ ගිණුම්කරණය හැඳින්වීම. ගිණුම් ඒ කියන්නේ මේ ඔයාලට මේ තමයි ගිණුම්කරණයේ අඩිතාලය. ඒ කියන්නේ ගිණුම්කරණයේ පටන් ගන්න මෙතන ඉඳන්. මේක 10 වසරේ 4 වෙනි පාඩම. මේකට කලින් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ව්‍යාපාර කියන සංකල්පය හැඳින්වීමක්. දැන් අපි යනවා ගිණුම්කරණය කියන විෂය කොටසට. ගිණුම්කරණයේ විෂයෙන් ඔයාලා දන්නවා ඇති. ඕලෙවල් පේපර් එක ලකුණු 100ක් දෙනවා නම් ව්‍යාපාර ගිණුම් කරනවා දෙන්නේ. ඒ ලකුණු 100 ලකුණු 60ක් නම් ගිණුම් කරන කොටසින් තමයි රඳාවව තියෙන්නේ. ඉතින් මේ පාඩමේ මේ විෂය මේ කොටස අද දින කොටස තාමත් වැදගත්. මොකද ඒ ලකුණු 60 ගන්න මේ අද පාඩම අනිවාර්යයෙන්ම හොඳින් අවධාරණය කරගත යුතුමයි. මොකද මෙහිදී මම අද සාකච්ඡා කරන ගිණුම්කරණය ගැන මොකක්ද? ඒකෙන් ව්‍යාපාරිකයන් ඇයි ගිණුම්කරණය යොදාගන්නේ? ව්‍යාපාරිකයන් ගිණුම්කරණයේ තියෙන වැදගත්කම මොකක්ද? ඊට පස්සේ ගිණුම්කරණය මම සරලව පැහැදිලි කරනවා ආරම්භය වශයෙන්. ඊට පස්සේ ගිණුම්කරණයේ ගනුදෙනු වල ප්‍රතිඵල ලෙස වත්කමක් කීම් ආදායම් හිමිකම් වියදම් මේ වගේ දේවල් කොහොමද ගොඩනගන්නේ කියලා. ඉතින් මේක තමයි අඩිතාල ෆවුන්ඩේෂන් එක. ඉතින් අපි මුලින්ම ඉගෙන ගමු මොනවද ඉගෙන ගන්න කියලා. ගිණුම්කරණය හැඳින්වීමේදී අපි මුලින්ම අද නංගි මල්ලි ගිණුම්කරණය යන කුමක්ද? ඔයාලා මොකද සමහර අංගිල මල්ලා මේක දැනගත්ත ඉතින් සමහර අංගිල මල්ලා මේක නොදැනුවත් ඇති. අපි හිතන්නේ අපි මේ වැඩසටහන මේ පාඩම් ටික නැවත නැවතත් තීරණ වශයෙන් සාරාංශගතෙන් කතා කරන්නේ ඔයාලට මේ පාඩම් වල කොටස් ආවරණය වෙලා නැහැ කියලා හිතාගෙන අපි මේ
කොටස් ටික ආවරණය කරන්නේ. ඉතින් මේ පාඩමෙන් අද තියෙන මේ කොටස සාරාංශගතව කතා කරලා මේ පාඩමට අදාළ ප්‍රශ්න සාකච්ඡාවක් MCQ ප්‍රශ්න සහ ප්‍රශ්න සාකච්ඡාවක් මේ පාඩම අද අවසන් කරලා මම කතා කරන්න සැලසුම් කරලා තියෙනවා. ඉතින් අයි මුලින්ම බලමු ගිණුම් කරන එක මොකක්ද? ඊට පස්සේ බලමු ගිණුම් කරන්නේ අයි වැදගත් වන්නේ ව්‍යාපාරිකයන්ට. නැත්තම් ව්‍යාපාරිකයන් මේ ගිණුම් කරන්නේ යොදා ගන්න. ව්‍යාපාරිකයන් ගිණුම් කරන්නේ වැදගත් කරන්නේ. ගිණුම් කරන්නේ මාසෙ. ව්‍යාපාරිකයන්ගේ පැත්තේ. නැත්තම් ගිණුම් කරන්නේ වැදගත්කම්. නැත්තම් අපි මේකටම කියනවා ගිණුම් කරන්නේ අරමුණු කියලා. මූලික අරමුණ. ඒ කියන්නේ ගිණුම් කරන්නේ අය ගිණුම් කරන්නේ ව්‍යාපාරයෙන් යොදාගන්නේ. මොකද්ද ව්‍යාපාරයෙන් තියෙන ගිණුම් කරන වගේ තියෙන අරමුණ. ගිණුම් කරන්නේ මොකක්ද අරමුණ? අනේ ඊට පස්සේ මම කිව්වා අපි මෙහෙත් ඊට පස්සේ හරි කතා කරනවා. තමත් වැදගත්ම කොටස් ටික. මොකක්ද? ගිණුම් කරන්නේ වගේ සිදුවන ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස සිදුවන වත්කම් වගකීම් හිමිකම් ආදායම් සහ වියදම් කොහොමද ගොඩනගන්නේ? ඒක කොහොමද අපි වත්කම් සහ වගකීම් වලට වෙන් කරගන්නේ? යම්කිසි ගනුදෙනුවක් වුණාම එය කොහොමද වත්කම් වලටද යන්නේ වගකීම් වලටද ගන්නේ? ඒ ආකාරයෙන් වර්ග කරගන්නේ කෙසේද? ඒක තමයි ඉතාමත්ම වැදගත් පාඩම. හොඳම මේ ගිණුම් කරන්නේ මූලිකම අනිතාගමයි. ගණන් කොහොමද වර්ග කරගන්නේ? ගණන් කොහොමද වර්ග කරගන්නේ? හරි. අපි එහෙනම් බලමු මුලින්ම ගිණුම් කරන එක ගැන මොකක්ද කියලා. ගිණුම් කරන එක කියන්නේ දැන් මම කලින් පාඩමේ කතා කරේ අල්මැදි පාර්ශ්ව ගැන කතා කරන්නේ. අල්මැදි පාර්ශ්ව. කවුද අල්මැදි දක්වන පාර්ශ්ව? අල්මැදි පාර්ශ්ව. කවුද අයිතිකාරයන්, සේවකයන් නේ? ඊට පස්සේ ගනුදෙනු කරන සැපයුම් කරනවා. ඊට පස්සේ රාජ්‍ය ආයතන. ඒ වගේ මම අල්මැදි දක්වන පාර්ශ්වයන් කතා කරා. අභ්‍යන්තර සහ බාහිර වශයෙන් උත් මම වෙනවා උන් කරන බලපෑම අනුව මම වර්ග කරලා දැක්වුවා. එවැනි අල්මත් කරන පාර්ශ්වයන්. ඒ කියන්නේ ව්‍යාපාරයේ පිළිබඳ අවධානය ඉන්න කට්ටිය නේ. ව්‍යාපාරයේ පස්සෙන් යන කට්ටිය. ව්‍යාපාරය කියන අවධානය යොමු කරන අය තමයි අපි අල්මත් දක්වන පාර්ශ්වයන් කියන්නේ. අන්නේ අල්මත් දක්වන පාර්ශ්වයන්ට ව්‍යාපාරයක් විසින් ව්‍යාපාරයේ සිදුවන ගනුදෙනු වල සාරාංශය. ඒවා ගිණුම් පොත්වල සටහන් කරලා ව්‍යාපාරී කාර්ය සාධනය පිළිබඳ යම්කිසි තොරතුරක් සපයන. මේ විතරයි. දැන් ඔයාලා උදාහරණයක් කියන්නේ. ව්‍යාපාරය කියන එක පොඩ්ඩක් පැත්තකින් තියන්න අපි හිතමු ඔයාලගේ දෙමෝපියන් හරි අයියලා අක්කලා හරි කවුරු හරි ඉන්නවා අපි හිතමු අයියා අක්කා කියලා හිතන්නකො. අයියා අක්කා විවාහ වෙන්න යන්නේ. විවාහ වෙන්න යන්නේ. ඒගොල්ලන්ට සමහර වෙලාවක මුදල්මය ආර්ථික يعني මුදල්මය පොඩි ගැටලුවක් මතුවෙනවා. ඒ අවස්ථාව වුණ මොකද කරන්නේ? බැංකුවකට ගිහිල්ලා ලෝන් එකක් ගන්න නේ. ලෝන් එකක් ගන්න බැංකුවකට ගියාට පස්සේ බැංකුවේ මුලින්ම අහනවා මේ ලෝන් එක ගෙවන්න නැත්නම් ජොබ් එකක් කරනවා. නැත්නම් ඔයාලා ගෙදර වතු බිල ගණන් තියද? ඒ වතු බිල කුණුතු තියද? ඒ වලින් ආදායමක් එනවානේ. අන්නන්නේ ඒ වගේ. ඒතකොට බැංකුවක් විසින් බලනවා මේ ඒකෙන් ණය කියන්නේ ඔයාලා දැන් ඒකෙන් ණයට ගන්න පාර්ශ්වයන්ට ණය ගීමේ හැකියාවක් තියෙනවා නේ. අන්න ඒක තමයි. එතකොට ඒගොල්ලෝ යම්කිසි තොරතුරක් රැස් කරගන්නවා අදාළ පාර්ශ්වයෙන්. බැංකුව විසින් ණයට ගන්න පාර්ශ්වයෙන් අහන ඔයාලා ණය ගන්න පුළුවන් නේ. නැත්තම් වතු ඉඩ ගන්න තියෙද වත්කම් තියෙද ණය අපිට ආයෙ නැවත ගෙවන්න. නැත්තම් ණයට දෙන්නේ නැහැ අපිට. ණයට ගන්න කරනම් අපි හිතමු ඔයාලා ගිහලා රුපියල් ලක්ෂ 10ක් ඉල්ලනවා. ඔයාලා කිසිම ආදායමක් නැහැ. ඔයාලා ණයට දෙනවද? නෑ. ඇයි? ඔයාලා නාඩි ගන්නේ. ඇයි ඔයාලා තාම ඉගෙන ගන්නවා. ඔයාලා ආදායමක් එකතු වෙන්නේ නැහැ කොහෙන්වත්. ඔයාලා තාම දෙමව්පියන්ගෙන් යන්නේ නේ. ඒක නිසා ඔයාලට බැංකුව විසින් මේව ණයට දෙන්නේ නැහැ. මොකද ඔයාලගේ ආදායමක් නිර්මාණය වෙන්න තියෙනවා. අන්න ඒ වගේ බැංකුව විසින් යම්කිසි
තොරතුරක් රැස් කරගන්න නේ. අන්න ඒ වගේ තොරතුරක් රැස් කරගන්න. අන්න ඒ වගේ තමයි ව්‍යාපාරය පැත්තෙන්. යම් කිසි තොරතුරක් ලබා දෙනව ඇල්මත් අතර අවශ්‍යයි. මොනවද ලබා දෙන තොරතුරු? ඒකේ සිදුවන යම් ගනුදෙනු. දැන් ඕනම දැන් මෙහෙම හිතන්න දැන් ඔයාලගේ පුස්සික් මම උදාහරණය ආයි මේ උදාහරණ දිගටම අරන් යමු. මොකද මේක ලේසි. මේ විෂය කොට මතක තියාගන්න. පුස්සිටිය. ඔයාලගේ පුස්සිටිය. ඔයාලගේ පුස්සිටියේ මොන සිදුවන ගනුදෙනු? දැන් ඔයාලා පුස්සිටිය දාගෙන නිකන් ඉන්නේ නැහැ. පුස්සිටිය දාගෙන අනිවාර්යයෙන්ම මොකද? ඔයාලගෙන් බඩු ගන්න කට්ටිය යනවානේ. ඒ වගේම ඔයාලට විකුණන්න බඩු ගෙනත් දෙන කට්ටිය ඉන්නවානේ. ඒ වගේ. එතන විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා විදුලි බිල ගෙනත් දෙනවා. ජල සම්පාදන මණ්ඩලයෙන් ජල විදුලි බිල ගෙනත් දෙනවා. අන්න ඒ වගේ. පාර්ශ්වයන් ඉන්නවනේ නේ. ගනුදෙනු කරනවා සැපෙන් කරනවා. අන්න ඒ වගේ පාර්ශ්වයන් අපි පුස්තිටි අපි ව්‍යාපාරයක් වශයෙන් අපි ඒවලට තොරතුරු සපයනවා. මොනවද තොරතුරු? දැන් අපි බැංකුවකට අපි බැංකුවේ ලෝන් එක අපි ව්‍යාපාරයක් විදිහට බැංකුවේ ලෝන් එකක් ගන්නවා. මේගොල්ලෝ ඉල්ලනවා ඔයාලා ලෝන් එක ගෙවන්න හැකියාවක් තියෙද? ඔයාලා ලෝන් එක ගෙවන්න හැකියාවක් තියෙද? අපි කියනවා අපිට හැකියාවක් තියෙනවා. අපි කලින් අවුරුදු 2-3ේම අපි ලාභ තමයි ලැබුවේ. මෙච්චර ලාභයක් අපි සෑම අවුරුද්දකම ගත්තා. ඒතර බැංකුව කියනවා හරි එහෙනම් ඔයාලා ලෝන් එක දෙන්න පුළුවන්. ඔයාලා ලාභ දිගටම ලබන නිසා ඔයාලට ගෙවන්න පුළුවන් මේ ලෝන් එක. ඒක නිසා අපි ඔයාලට ලෝන් එක දෙන්නම්. අන්න ඒ වගේ. අපේ මූල්‍ය தත්ත්වය ගන්න මේ වගේ දේවල්. අපේ වත්කම් වක්කීම් වල ස්වභාවය. අන්න ඒ වගේ තොරතුරු සැපීමක් තමයි මෙන්න මේ ගිණුම් කරේ වගේ සිදු වෙන්නේ. හරි. අල්මත් දත්තර පාර්ශ්වයන්ට අන්න ඒ ආකාරයේ අපේ මූල්‍ය தත්ත්වය වගේ අන්න ඒ ආකාරයේ තොරතුරු සැපීමක් තමයි මේ ගිණුම් කරන්නේ සිදු වෙන්නේ. ඒක තමයි ඉස්සරහදී අපි මූල්‍ය ප්‍රකාශන හදනවා, විකුණුජන ඔක්කොම එකතු කරලා අවසානයේ සිවිසමක් හදලා ඒ මගින් මූල දත්ත ප්‍රකාශන ලාභාල ප්‍රකාශන හදනවා. මේ ආකාරයෙන් ඒ වල සමගිය නැත්නම් සාරාංශය මූල්‍යමය තොරතුරු සාරාංශය අපගේ අල්මත් දත්තන සියලු පාර්ශ්වයන්ට අපි ලබා දීම තමයි ගිණුම් කරන්නේ මූලික අරමුණ. අල්මත් දත්තන පාර්ශ්වයන්ට කවුද අල්මත් දත්තන පාර්ශ්වයන්? අයිතිකරුවන් ගනුදෙනු කරන සැපයුම් කරන මේගොල්ලන්ට අපගේ මොනවද? මූල්‍යමය තත්ත්වය. හරි මූල්‍ය තත්ත්වය හරි අනිකුත් තොරතුරු සැපයීමක් තමයි මේ ගිණුම් කරන්නේ මූලික අරමුණ වෙන්නේ. ඒතර අල්මත් දත්තන පාර්ශ්වයන් අපේ තොරතුරු අරගෙන උන් යම් කිසි තීරණයකට එළවෙනවා. දැන් අර මම උදාහරණයක් බැංකුව. බැංකුව අපේ ව්‍යාපාරයෙන් අහන ඔයාලගේ ලාභයක් තියෙනවද? හරි. ඒගොල්ලෝ අපි කියනවා ඔව් ලාභයක් තියෙනවා. මෙන්න අපේ මේ මූල தත්ත්වය මෙන්න අපේ ලාභාලාභ ප්‍රකාශන ඒවා කියලා දෙනවා ඉස්සරහට. ලාභාලාභ ප්‍රකාශන මේකේ ලාභයක් අපේ නිර්මාණය වෙලා තියෙනවා. මේ පසුගිය අවුරුදු වල. එතකොට මේ ලාභය වුන් කියනවා. හරි. අපි එහෙනම් ඔයාලට ලෝන් එක දෙන්න අනුමත කරනවා. ඒ මොකද්ද? අල්මත් දත්තර පාර්ශ්වයෙන් තීරණයක් ගන්නවානේ. ඕන්ට තීරණයක් ගන්න තමයි අපි මේ තොරතුරු සපයන්නේ. තේරුණාද? අපි සපයන තොරතුරෙන් ඔවුන් තීරණයක් ගන්නවා. නේ? බැංකුව කියන්නේ මොකද? අපිට ණය සැලසුම් කරමු. අන්න ඒ වගේ. අල්මත් දත්තර පාර්ශ්වයනේ. අන්න ඒ වගේ. ඒ උදාහරණයක් දියගන්න. ඔයාලා පුස්සිටියේ ඔයාලා පුස්සිටියට තාමනේ බඩ ටිකක් දාගෙන ඔයාලා සල්ලි මදි ඔයාලා ගිහලා බැංකුවේ ලෝන් එකක් ගන්නවා. ලෝන් එකක් ගන්න බැංකුවේ ලෝන් එකක් ගන්න කියලා බැංකුවෙන් අහනවා ඔයාලගේ කොහොමද ඔයාලා ලෝන් මේ ලෝන් එක ආයි ගෙවන්න පුළුවන් ගෙවන්න ගෙවීමේ හැකියාව මම කොහොමද තහවුරු කරගන්නේ? ඔයාලා කියනවා හරි අපි ව්‍යාපාරයෙන් අපි දෙන්නම් අපේ ලාභයේ පසුගිය අවශ්‍යමනේ ලාභය මෙන්න මෙහෙම හැදලා මෙන්න මෙච්චර ලාභය තියෙනවා. අපි තොරතුරු සපයනවා. ඔව් ඒ තොරතුරු අදාළ කරගෙන ඔවුන් මොකද අපිට ඔවුන් තීරණයක් ගන්න අපිට හරි මේ ව්‍යාපාරයට අපිට ලෝන් එකක් දෙන්න පුළුවන්. අන්න ඒ ආකාරයි. සරල මත කියන්නේ. මම ඒතොර ඒක මම නිර්වචනයකට පරිවර්තනය කරන්න. ඇල්මැති පාර්ශ්වයන්ට ආර්ථික තීරණ ගැනීමට ව්‍යාපාරය විසින් තොරතුරු සැපයීම. හරිද? තොරතුරු සපයන්නේ කවුද? ව්‍යාපාරය විසින් තොරතුරු සපයන. හරිද? අල්මැති පාර්ශ්වයන්ට ආර්ථිකමය වශයෙන් තීරණය ගන්න කවුරු පිළිබඳව ව්‍යාපාර පිළිබඳව තීරණයක් ගන්න අපි තොරතුරු සපයන. උදාහරණ දෙන්න
කුස්සිටිය ගිහලා බැංකුවේ ලෝන් එකක් ගද්දි ඕන් මේවා ඉල්ලනවා. ඕන් ඊට පස්සේ ඒක හරහා ඕන් තීරණය කරනවා. හරි අපිට ලෝන් එක දෙන්න පුළුවන් කියලා. හරිනේ. අන්න ඒක උදාහරණ තියාගන්න. එතකොට ඉස්සරහට මේක බොහොම පහසුයි. එතකොට අපි ගිණුම් කරන එක මොකද්ද කියලා ඉගෙන ගත්තා. මේක වැදගත්කම නැත්නම් මේක අරමුණ ඒත් ඒක තමයි. හරි. ගිණුම් කරන අරමුණ මොකක්ද? හැමදාම දක්වන පාර්ශ්වයන්ට තීරණ ගන්න තොරතුරු සැපීම. ඒක ගිණුම් කරන්නේ ප්‍රධානම අරමුණ. ප්‍රධානම අරමුණ. ගිණුම් කරන කියන්නේත් ඒක. ඒකේ ප්‍රධානම අරමුණ වෙන්නේ ඒකම තමයි. හැමදාම දක්වන පාර්ශ්වයන්ට තීරණ ගන්න තොරතුරු සැපීම. හරිද? එතකොට මේ බොහොම ලේසි එක. හරියට අල්ලගත්තොත් ඉස්සරහට තියෙන ගිණුම් කරන්නේ තියෙන සියලුම දේවල් ඉතාමත්ම ලේසියි. ඔයාලට දැන් සමහරවිට වත්කම් බැලුවදී වත්පීම් බැලුවදී වත්කම් වලට වත්පීම් පටලවා නැති හරවර පටලවා නැති විගුණජන ගණජන පටලවා නැති මේ අනිවාර්යයෙන්ම මොකද දන්නේ නේද? ඊට පස්සේ ශේෂ පිරිසුමක් හදාගන්න බෑ බැලන්ස් වෙන්නේ නැහැ. ශේෂ පිරිසුමක් මේ එක ශේෂ පත්‍රයක්වත් බැලන්ස් වෙන්නේ නැහැ. ලාභ ප්‍රකාශනය හදාගන්න බෑ නේ. ඕවා අනිවාර්යයෙන්ම තියෙන ප්‍රශ්න. අනිවාර්යයෙන්ම තියෙන ප්‍රශ්න. ඒ සියල්ලටම මූලික අඩිදාරම තමයි මේ මම අද කරන පාඩම. අද කරන පාඩම ඉතාමත් විශේෂයි. අද කරන පාඩම අවසානයක් කරන හිටියට පස්සේ ඒක තියෙනවා. ඔයාලා කලින් හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහොමද? ඔන්න නිර්වචනය අපි කිව්වා මූලික අරමුණ මේකම තමයි. හරි. ඒ ටික යන්තම් මතක තියාගන්න. මොකද සමහරවිට MCQ එක ගන්න පුළුවන්. ගිණුම් කරන්නේ මූලික අරමුණ වන්නේ. මොකද්ද? අල්මද්ද ප්‍රකාශයන්ට තීරණ ගන්න තොරතුරු සැපීම. හරි. ඒක මොන වක්‍රාකාරව වුණත් අර උදාහරණය මතක තියනවා. ඕන විදිහකට කොහෙන් ඇහුවා මොන ප්‍රශ්නයක් වුණත් උත්තරේ ලියා ගන්න පුළුවන්. මොකද උදාහරණ? අපි පුස්තිටියක් බැංකුවල ගිහින් ලෝන් එකක් ගන්නවා. බැංකුවෙන් අහන ඔයාලට කොහොමද මේ ගෙවන්න හැකියාව මොකක්ද කියලා. අපි කියනවා හරි අපි ලාභය මෙච්චරයි කලින් ඕන කරලා ලාභය මෙච්චරයි. එයාලගෙන් හරි ඔයාලා ලාභයක් තියෙනවා එහෙනම් ඔයාලට අපි ලෝන් එක දෙන්නම්. ඒගොල්ලෝ අපේ තොරතුරු පදනම් කරගෙන ඒගොල්ලෝ තීරණයක් ගන්න බැංකුව. ඒක තමයි මෙතන කියන්නේ. අල්මද්ද ප්‍රපාර්ශයන් තීරණ ගන්න අපේ තොරතුරු සැපීම. හරි. නම් ඒක ඕන තව ලේසි කරගන්න ඉතින් මම පාඩම් කරගන්න පුළුවන් විදිහට ඒක උදාහරණයක් මම මේ විදිහට දාන්නම්. ඒතර තව ලේසි. මේක මෙහෙම ලියා ගන්න. අල්මද්ද දක්වන පාර්ශ්වය. පාර්ශ්වයන් කවුද අල්මද්ද දක්වන පාර්ශ්වය? මම කිව්වා බැංකුව. හරි මේ මගේ උදාහරණය. බැංකුව අල්මද්ද දක්වන පාර්ශ්වය. මොකද්ද අපි සපයන තොරතුර? අපේ ලාභය නැත්තම් අපේ මූල தත්ත්වය. ඒගොල්ලෝ තීරණ ගන්නවා. මේක පදනම් කරගෙන. පදනම් කරගෙන ලෝන් එක අනුමත කරනවා. අල්මත් දක්වන පාර්ශ්වය බැංකුව. අපේ ව්‍යාපාරයේ වල කුස්සිටි කියලා හිතන්න. කුස්සිටි අල්මත් දක්වන පාර්ශ්වය බැංකුව. එයාලට තොරතුරු සපයනවා. අපේ ලාභය නැත්තම් මූල தත්ත්වය. ව්‍යාපාරයේ ලාභය නැත්තම් මූල தත්ත්වය අපි ගිහිල්ලා ඒවලට සපයනවා. එයාලා ඒක පදනම් කරගෙන එයාලා තීරණයක් ගන්නවා. මොකද ගන්න තීරණය? හරි. ඔයාලට අපි ලෝන් එක දෙන්නම්. අපි ලෝන් එකක් කියලා මුලින්ම කියන්න. හරි. ඔයාලා අපි ලෝන් එක දෙන්නම්. අන්න ඒ වගේ. හරි. ඒක සරල උදාහරණයක්. මේක මතක තියාගන්න. මොකද ඔයාලගේ පුංචි මොලේට මේ උදාහරණය බොහොම යෝග්‍යයි කියලා මම හිතනවා. අල්මද්ද ප්‍රමාණයෙන් තීරණ ගන්න උරස් අපි. හරි. මේක ලියාගෙන අල්මද්ද ප්‍රමාණයෙන් තොරතුරු මොකක්ද? ලාභය හරි මූල தත්ත්වය හරි තීරණ ගන්නවා කියන්නේ ඒගොල්ලෝ ඒ ලාභය හරි මූල தත්ත්වය පදනම් කරගෙන හරි තීරණයකට එළඹෙනවා. මොකක්ද තීරණය? හරි ලෝන් එක අනුමත කරනවා හරි අනුමත නොකරනවා. හරිනේ. එතකොට ගිණුම් කරන්නේ හරි. ඒකේ අරමුණත් ඒකමයි. හරිනේ. දැන් පොඩි තප්පර 30ක වගේ කාලයක් කරන් මේක ඉක්මනට බලන්න ඉක්මනට.
තප්පර 30ක වගේ කාලයක් කරලා ඉක්මනට මේක බලා ගන්න නැහැ. හරි. අපි එහෙනම් දැන් ගිණුම් කරන හැඳින්වීම හරි. අපි එහෙනම් දැන් මම කිව්වා ඊට පස්සේ ගිණුම් කරන්නේ හැඳින්වීම හරි ගිණුම් කරන අරමුණ. ඊට පස්සේ තව අරමුණක් තියෙනවා ලාභය උපරිම කරන්නේ. මූලික අරමුණට අමතරව මේ අරමුණ ලාභය උපරිම කරන්න. ලාභය උපරිම කරන ඊට පස්සේ නීතිමය අවශ්‍යතාවයන් ඉටු කරන්න. එක ව්‍යාපාර තවත් ලාභය උපරිම කරන්න නැත්නම් නීතිමය අවශ්‍යතාවයන් ඉටු කරන්න. නීතිමය අවශ්‍යතාවයන් ඉටු කරන්න කියන උදාහරණයක් කියන්න. දැන් රාජ්‍යයට අපි බදු ගෙවන්නේ නැහැ නේ. බදු ගෙවන්න අපි මූලධර්මයන් හදලා අපි ඒක එකතු කරන් ඉන්න ඕනේ. මෙච්චර ලාභයක් තියෙනවා මේකෙන් අපි මෙච්චර බදු ගෙවනවා. අන්න ඒ වගේ නීතිමය අවශ්‍යතාවයන් ඉටු කරන්න. අන්න ඒ ආකාරය. නැත්නම් ඒක 50ක් අඩුව සමහර ලියගෙවලි ඉදිරියට කරන්න අන්න ඒ වගේ. මූලික අරමුණ මත තියාගන්න අල්මන්ත ක්‍රම රාශියට තීරණ ගන්න තොරතුරු සැටිය. ඊට අමතරව ලාභ උපරිම කරන්න ඊට පස්සේ නීතිමය අවස්ථා ඉටු කරන්න මේ වගේ තවත් අරමුණු තියෙනවා. දැන් ඊට පස්සේ බලමු මෙන්න වැදගත්ම කොටස. ගනුදෙනු. මොනවද මේ ගනුදෙනු? මම එකක් කියන්නම් එහෙම. එකක් දෙයක් කියන්නම් මේ වගේ. දැන් ඔයාලා කුස්සිලි උදාහරණයක් ගන්න. ඔයාලා කුස්සිලියේ යම්කිසි ගනුදෙනුවක් සිදු වෙනවනේ. ගනු සහ දෙනවන්නේ වගේ. ගනු අපි දෙනවා අපි ගන්නවා. මොනවද ඒ ගනුදෙනු? අපි භාණ්ඩයක් විකුණනවා. කුස්සිලිය අපි හිතමු ඔයාලා හාල් කොටයක් විකුණනවා. හාල් කිලෝ 50 ගෝණියක් කවුරුරි පාරිභෝගිකයෙක් ඇවිල්ලා එයාලා විකුණනවා. ඒක ගනුදෙනුවක් නේ. එක්තරා ගනුදෙනුවක් ඒක. ගනු දෙනවා. අපි මොකද්ද ගන්නෙ? එයාලගෙන් සල්ලි ගන්නවා. අපි මොනවද දෙන්නේ? අපේ භාණ්ඩ නැත්නම් සහල් නේ දෙනවා. අන්න ඒ වගේ. ඒ වගේ ගනුදෙනු සිදු වෙන ව්‍යාපාරයක. හරිද? ඒ ගනුදෙනු සිදුවීම හරහා දැන් ඒ ගනුදෙනු මොකද උදාහරණයක් ගන්න. මේ උදාහරණ ගන්නකො. වදේ ගනුදෙනුව අපි කුස්සිලියේදී අපි අපේ ව්‍යාපාරයේ කුස්සිලිය අපි ඒකෙදි කාර්ය ගන්නේ භාණ්ඩ ගන්න එකයි. පාරිභෝගිකයෙක් ඇවිල්ලා අපගෙන් සහල් කිලෝ 50 කොටයක් ගන්නවා. හරි ඒක ගනුදෙනුවක්. ඒක මගින් සිදු වෙනවා මොකද්ද? මෙන්න මේක. මෙන්න මේ වගේ වත්කම් නැත්තම් වගකීම් මේවා මම පැහැදිලි කරන්න. මොකද වත්කම් කියන වගකීම් මොනවද? වත්කම් ආදායම් ඊට පස්සේ වියදම් ඊට පස්සේ හිමිකම්. ගනුදෙනු නිසා තමයි මේවා සිදු වෙන්නේ. දැන් මම මෙහෙම කියන්න. දැන් අර උදාහරණ මතක තියාගන්න. අර උදාහරණ මම මෙතනට ගන්නකො ආයි. ඔයා කුස්සිටියේ ඔයාලගේ ව්‍යාපාරයේ කුස්සිටිය ඒකෙන් එක ගනුදෙනුව මම කිව්වා. කවුරුහරි පාරිභෝගිකයෙක් ඇවිල්ලා සහ කිලෝ 50ක් ඉල්ලනවා. අපි ඒක දෙනවා. සල්ලි ගන්නවා කිලෝ 50ට අදාළව කිසියම් මුදලක්. අපි රුපියල් 2000ක් කියනවා. හරි. කිලෝ 50ට අපි රුපියල් 2000ක් ගන්නවා. හරි. ඒ 2000 කොහොමද මෙන්න මේවත් ටික සම්බන්ධ වෙන්නේ කියලා මම කියන්නම්. හරිද? ඒ කියන්නේ මේ ගනුදෙනු මගින් වත්කමක් සිදු වෙනවා. මේ වත්කමක් මොනවද කියලා හඳුනා ගන්න. හරි.
සහල් කිලෝ 50ක් ගත්තා. සහල් කිලෝ 50ක් විකුණුවා. මේක අපේ ව්‍යාපාර පැත්තෙන් අපි බලන්න ඕනේ. හරිද? අපේ ව්‍යාපාර පැත්තෙන් බලන්න ඕනේ. හරිද? ඒක මතක තියාගන්න. අපි සහල් කිලෝ 50ක් විකුණුවා අපි ව්‍යාපාරේ පැත්තෙන්. හරිද? දැන් බලමු මේකෙන් කොහොමද වත්කම් වක්කේ නිමිකම් ආදාය වියදම් වලට බලපාන. නැත්නම් නිර්මාණය වෙන්නේ කොහොමද? ඒ වගේ සංරචක නිර්මාණය වෙන්නේ කොහොමද? සහ කිලෝ 50ක් විකුණුවාම මොකද වෙන්නේ? අපිට සල්ලි හම්බ වෙනවා. අපි සහල් දුන්නා අපිට කිලෝ 50ක් රුපියල් 2000ක් හම්බුණා. එතන රුපියල් 2000කින් නම් රුපියල් 2000 මිල. මේක ඔන්න ව්‍යාපාරය. මේක අපේ ව්‍යාපාරය. මේක අපේ ගත්ත මිනිස්සු. අපි හිතමු X කියන පුද්ගලයා ගත්තේ. හරිද? X කියන පුද්ගලයා ගත්තේ අපෙන් මොනවද? අපිට රුපියල් 2000ක් දුන්නා එයා. අපි දුන්න එයාට මොනවද? සහ කිලෝ 50 නේ. අපි එයාට සහ කිලෝ 50ක් දුන්නා. මේ ව්‍යාපාරය අපි තමයි ව්‍යාපාරය. අපි X කියන පාරිභෝගිකයාට සහ කිලෝ 50ක් දුන්නා. එයා අපිට රුපියල් 2000ක් දුන්නා. ගන්න දෙනවා සිද්ධ වුණා නේ. හරිනේ. ගණුවක් වුණා දෙනුවක් වුණා. හරිනේ. ගන්න දෙනවා සිද්ධ වුණා. එතකොට අපි බලමු මේ 2000 කොහොමද අපේ ව්‍යාපාරයේ ගිණුම් වලට යන්නේ කියලා. හරිද? නැත්නම් මේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් වලට යන්නේ කියලා. මේවා නිර්මාණය වෙන ගන්න දෙනවා නිසා තමයි මේවා නිර්මාණය වෙන්නේ. හරිද? වත්කම් වගකීම් ආදායම් හිමිකම් වියදම්. හරි. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් අපේ ව්‍යාපාරයට 2000ක් හම්බුනානේ. ඒතකොට අපේ පැත්තෙන් ඒක වාසියද අවාසියද? සරලව හිතන්න වාසියද අවාසියද? 2000ක් හම්බුනා අපිට. වාසියනේ නෑ රුපියල් 1000ක් අපිට හම්බුනානේ. අපේ බඩු ගියා. ඒක වෙනම කතාවක්. අපි මුලින් හිතුවා 2000ක් හම්බුනා. හරි මොදලේ 2000ක් හම්බුනා. අපේ බඩු ගියා. දැන් ওই අපි දෙන සහ කිලෝ 50 අපි සාමාන්‍යයෙන් ගත්ත මිලටමද දෙන්නේ? නෑනේ. ගත්ත මිලට වඩා වැඩි අනිත් ලාභයක් තියාගෙන බඩු විකුණන්නේ නේ. ව්‍යාපාරය පැත්තේ. ලාභයක් තියාගෙන බඩු විකුණනවා. නිකන් ගත්ත ගානට අපි දෙන්නේ නැහැ. අපි කියන සමාජ සම්බන්ධතාවය නෙවෙයි අපි කරන්නේ. අපේ ගෙදර කුස්සිරියක් දාගෙන අපි මේ ලයින් කරන් බිල් ගෙවාගෙන සේවකයන්ට පඩිනඩි ගෙවාගෙන අපි මිනිස්සුන්ට මේ අඩුවට බඩු දෙන්නේ නැහැ. අපි ගත්ත මිලට වඩා අපි ලාභයක් බලාපොරොත්තු වෙන කරන්නේ. ව්‍යාපාර කරන මොකද? ඒ කාරණා තමයි ලාභය උපරිම කිරීම. හරිද? අපි ඒ කාරණා තමයි ඒක. ඒක නිසා දැන් අපිට රුපියල් 2000ක් හම්බුනා. අපි පැත්තෙන් වාසියක් කියලා කිව්වා. හරිද? මම මේ වාසිය කොහොමද? වත්කම් වක්කීම් වලට ගැලපෙන්නේ කියලා මම දැන් කියනවා. මේක 10 වසර ළමයින්ටද ඕනම කෙනෙක්ට සේරම විදිහට තමයි මම මේ කියලා දෙන්නේ. 11 වසර ළමයි මේ පාරයි කියන්නේ නංගිල මල්ලේ වුණා සමාලලට මේවා හරියට නොලෙජ් එකට මේ බේසික් එක හරියට අවධාරණය මේ ධාරණය කරගෙන නැතුව දෙනවා. මොකද මම දන්නේ ඒක හොඳටම දන්න නිසා තමයි මම මේක කරන්නේ. මේච්චර සරලව. නැත්තම් මට මෙතන මෙලිම රුපියල් 2000 මේක වත්කමක් කිම්බලන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්. නමුත් මම 2000 කොහොමද ආවේ ඒක කොහොමද වත්කම් වලට ගලප ගන්නද කියලා මම මේ කියලා දෙන්නේ. 2000 කියන අපි වාසියක් නේ. 2000 අපිට ආවනේ. ඒතර අපි පැත්තේ වාසියක් නේ. හරිද? ඊට පස්සේ ඔන්න ඒ ටික මත පොඩ්ඩක් මතක තියාගන්න මේ අපිට වාසියක්. හරිනේ. මම ඒක වත්කම් වලට යන්නේ දැන් වත්කම් නිර්වචනයේ මාර්ගයෙන් මම ඒක පැහැදිලි කරනවා. හරිද? අපිට ගන්න දෙන නිසා සිදු වෙනවා කිව්වා වත්කම් වක්කීම් හිමිකම් ආදේශ කියලා. හරිනේ. මම කලින් කිව්වනේ ගනුදෙනුවක් නිසා වත්කමක් හෝ වක්කීම නැත්නම් ආදායම කියන එක වියදම මොයි මොන ගන්නද නිර්මාණය වෙනවා. හරිද? වත්කමක් මුලින්ම අපි අඳුරගමු වත්කමක් කියන්නේ මොකක්ද? අර රුපියල් 2000 කතන්දරේ මතක තියාගන්න. පොඩ්ඩක් මතක තියාගන්න මම මේකෙන් එකට ගලපන්නම් මේ 2000 කියන්නේ. හරි. වත්කමක් පැහැදිලි කරලා, වක්කීමක් පැහැදිලි කරලා කොහොමද මේ 2000 එතන ගලපන්නේ කියලා සෑම මේ සංරචක පහට වෙන්නේ නැහැ. සංරචක දෙකකට තමයි ඒක අදාළ වෙන්නේ. මම ඒක කියලා දෙන්නම් කොතනද දෙන්නේ කියලා. හරි.
ඒ නිසා උදාහරණයක් මතක තියාගෙන මෙන්න මේ නිර්වචනය මම කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. කරලා මම ඒක ගලපන්න දාන අවස්ථාවේදී. මොකද වත්කමක් කියන්නේ? වත්කමක් කියන්නේ මෙන්න මේ පොඩ්ඩක් මේ විදිහට මෙන්න කටුවට මම දෙන්නම් මේ. වත්කමක් කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන්. හරිද? ඒ කියන්නේ දැන් ඔන්න අද 18 වෙනිදා මේක සිදු වෙලා තියෙන අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන්. ඒ කියන්නේ 18ට කලින් දෙසැම්බර් 18 අද නම් 18ට කලින් 17 16 15 ওই කලින් දවසක හරිනේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන්. ඒ දවස් වල දෙයක ප්‍රතිඵලයක් ලෙස තමයි මේක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. හරි ඊට පස්සේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිඵලයක් වශයෙන් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයෙන් පාලනය කරනවා. දැන් ව්‍යාපාරයේ පාලනයට අතීත දැනට අප ව්‍යාපාරයේ නැත්නම් ව්‍යාපාරයේ පාලනයට සතු වෙනවා. නැත්නම් අපේ කන්ට්‍රෝල් එක අපේ අතේ තියෙන එක. අපේ කන්ට්‍රෝල් එක අපේ පාලනය. අපි ගාව අපේ ව්‍යාපාරයේ අතේ. අපි සරලව කියන්නේ අපි අතේ තමයි දැන් තියෙන්නේ කියලා. අපේ පාලනය නේ. අපේ පාලනය තියෙන්නේ. අන්න ඒ වගේ. ව්‍යාපාරයේ පාලනයට යටත් වන අනාගත ආර්ථික නැත්නම් ආර්ථික සංකල්ප ගලා ඉන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස. ඒ කියන්නේ අද දෙසැම්බර් 18 නම් මේක සිදු වුණේ දෙසැම්බර් 16 අතීතයේ. හරි අතීතයේ සිදු වුණ ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස මාප් හරි ගනුදෙනුවක ඒක ප්‍රතිඵල ලෙස වර්තමානයේ ව්‍යාපාරය පාලනය කරනවා. හරිද? කියන්නේ ව්‍යාපාරය අතේ තියෙන ව්‍යාපාරය පාලනය කරනවා. හරි අපි ගාව තියෙන්නේ අනාගත ආර්ථික සම්පත් ගලා එනවා. නේ ගලා එනවා. ගලා එනවා. අපි මුදල් නැත්නම් ආර්ථික සම්පත් කියන්නේ අපිට මුදල් නැත්නම් මොනවා යන්ත්‍රයක් ඒ වගේ මොනවා වටින දෙයක් ගලා එන ව්‍යාපාරය. අන්න එහෙම මේ කරුණු තුනම ඉටු වෙනවා. මේකට අපි කියන වත්කමක් කියලා. මේ නිර්වචනේ වත්කමක අපි තියෙන නිර්වචනේ මේ කියන්නේ. හරිද? දැන් මම 2000 කතන්දරේ මෙතෙන් හදලා ගන්නවා. හාල්ගෝණී වික් එක 2000 හාල්ගෝණී වික්. හරිද? ඒක කොහොමද මෙතනට අදාළ වෙන්නේ? දෙදාය හාල්ගෝණී වික් මම කිව්වා මුදල් කියන දේ අපිට ආවනේ. මුදල් කියන දේ අපිට ආවනේ. මුදල් ආවා. එතකොට මුදල් කියන දේ ආවේ මොකද ප්‍රතිඵලය ලෙසද? හාල්ගෝණී වික් එකේ ප්‍රතිඵලය ලෙසනේ. දැන් දෙයකට කලින් අපි හාල්ගෝණී වික් අතීතයේ සිදුවන හාල්ගෝණී වික් විදහා රුපියල් 2000 ගෙනත් දුන්නා නේ. ඒක ප්‍රතිඵලය ලෙස. ඊට පස්සේ අපේ පාලනය තියෙන. දැන් මුදල් ටික අපි ගාව තියෙන්නේ. ඔව් නේ මුදල් ටික අපි ගාව තියෙන්නේ. අපිට තියෙන්නේ. අපේ අයිතිය තියෙන්නේ. අපේ පාලනය නේ. අනාගත ආර්ථික සම්පත්. දැන් මේ මුදල් ටිකෙන් අපිට අනාගතේ මොනවද කරන්න පුළුවන්? අපිට ආයෝජනය කරලා පොඩියක් ගන්න පුළුවන් නේ. නැත්නම් අපිට නැවතත් ඒ සල්ලි වලින් නැවතත් බඩුවක් ගෙනත් දාගන්න පුළුවන් නේ. අන්න ඒ වගේ. එතකොට මේ මුදල් කියන එක අපි ගන්නෙ කොතනද? වත්කමක් කියන එක. හරිද? වත්කමක් කියන එක. අනාගතේ ප්‍රතිඵලය ලෙස සිදුවන්නේ නේ. අතීතයේ ප්‍රතිඵලය ලෙස මේ ගනුදෙනුවක ප්‍රතිඵලය ලෙස සිදුවන්නේ. අතීතයේ සිදුවන ගනුදෙනුව මොකද්ද? හාල් ටික වික්කා. හරිද?
ඒක දැන් මීට පැයකට කලින් වෙන්න පුළුවන්, මීට විනාඩි 10කට කලින් වෙන්න පුළුවන්. අතීතයේ දෙයක් නේ. සිදු වුණ දේ. ඒක ප්‍රතිඵල ගන්ධරක ප්‍රතිඵලල සිදු වුණා. වර්තමානයේ පාලනය අපි ගාව දැන් තියෙන. සල්ලි ටික අපිට හම්බුණා. හරිද? මුදල් කියන එක දැන් අපේ පාලනයේ තියෙනනේ. නේ? මුදල් කියන අපි ගාව තියෙන. අපේ මේ සාගතතාවයේ ලාච්චුවේ තියෙනනේ. ඊට පස්සේ අනාගත ආර්ථික සම්පත් ගලා එනවා. මේක නිසා අපිට පුළුවන් එක්ක බඩු ටිකක් ගන්නනේ. මේ මුදල් හරහා අපිට බඩු ටිකක් ගන්න පුළුවන් නේ. නැත්තම් බැංකුවේ ආයෝජනය කරලා පොඩියක් මොනවා ආගත ආර්ථික ප්‍රතිලාභයක් හම්බ වෙනවා මේක නිසා. මේ මුදල් නිසා. හරිද? එතන මුදල් කෙනෙක් කොහොමද ගන්නේ? වත්කමක් කියන එකට ගන්න පුළුවන්. හරිද? තව උදාහරණයක් වත්කම් වලට පැහැදිලි කරනවා. දැන් අපි පුස්තිරියට අපේ ව්‍යාපාරයේ පුස්තිරියට අපි ගත්ත ෆ්‍රිජ් එකක්, ඩිවිෂන් එකක්. හරිද? අපි ඕන අයිස්ක්‍රීම් වගේ ඊට පස්සේ චිකන් ඒ වගේ සීත කරන්න ඕන දරුවෝ විකුණනවා නම් අපිට ෆ්‍රිජ් එකක් අනිවාර්යයෙන්ම නැහැ නේ. අපි ෆ්‍රිජ් එකක් ගත්තා. හරිද? ඔන්න අපි අපි ගිහිල්ලා සිංගරෙන් හරි උගෙන් හරි ෆ්‍රිජ් එකක් ගත්තා. හරිද? ඒක ව්‍යාපාරයට ගෙනල්ලා තිබ්බා. හරිද? ඒක කොහොමද වත්කමක් වෙන්නේ කියලා මම පැහැදිලි කරනවා. මේ වත්කමක් හඳුනා ගන්න පුළුවන් මේ වගේ ආකාරයි. සිංගර් එකෙන් අපි ගිහිල්ලා දැන් කලින් يعني මීට කලින් පොඩි වෙලාවකට කලින් හරි මීට කලින් හරි ගිහිල්ලා ගත්තා දෙන්නේ අපි අරගෙන ආවනේ ව්‍යාපාරයට නේ. අතීතයේ සිදුවන කර්තව්‍යක ප්‍රතිඵල ලෙස කලින් ගිහිල්ලා අපි අරන් ආවා. හරිනේ නේ. දැන් අපි ගාව අපි පාලනයේ තියෙන ෆ්‍රිජ් එක අපේද? ඔව් ෆ්‍රිජ් එක අපේ පාලනයේ තියෙන්නේ. අනාගත ආර්ථික සම්පත් ගලා එනවා. දැන් ෆ්‍රිජ් එක නිසා අපිට අනාගත ආර්ථික සම්පත් ගලා එනවාද? ෆ්‍රිජ් එකේ අපිට පුළුවන් සීතල කරලා අයිටම් දාන්න. ඒ කියන්නේ අයිස්ක්‍රීම්, චිකන් ඒ වගේ දේවල් දාන්න පුළුවන් ෆ්‍රිජ් එකේ. ඒක නිසා අපිට ඒව විකුණලා සල්ලි ගන්න පුළුවන් නේ. ඒව විකුණලා සල්ලි ගන්න පුළුවන් නේ. අනාගත ආර්ථික සම්පත් ප්‍රතිලාභ නේ. ෆ්‍රිජ් එක හරහා එනවා අපිට. අන්න එතකොට ඒක අපි ගන්නවා වත්කමක් විදියට. හරිනේ. මේකේ අනිත් පැත්ත තමයි වත්කීමක් කියන්නේ. ලේසි හරිනේ. ලේසි වත්කම කියන අඳුරගත්තා නම් වත්කීම කියන එකත් ඒකේම අනිත් පැත්ත. කොහොමද වත්කීමක් වෙන්නේ? මෙතෙන්දි පැහැදිලි කරන්න දැන් කොහොමද වත්කීමක් හඳුනගන්නේ කියලා. වගකීමක්. හරි. වගකීම නිර්වචනය අතීත ගණන්ක ප්‍රතිඵලය ලෙස සිදු වුණේ. හරිද? ඒකත් මේකමයි. වර්තමානයේ ව්‍යාපාරයේ පාලනය නෙවෙයි ව්‍යාපාරයේ බැඳීම. මේ අපේ වගකීම, අපේ බැඳීම. අපි බැඳිලා ඉන්නෝනේ. අපි වගකීම, අපි බැඳිලා ඉන්නවා. මේක ගෙවන්න අනිවාර්යෙන් බැඳිලා ඉන්නවා. අපි අනිවාර්යෙන්ම ගෙවන්න ඕනේ. ව්‍යාපාරයෙන් බැඳිලා ඉන්නවා. බැඳිලා ඉන්නවා. රෙස්පොන්සිබල් වෙනවා. එතකොට බැඳීම. වර්තමාන ව්‍යාපාරය පාලනය කියන්නේ මේක නම් ව්‍යාපාරයේ වර්තමාන බැඳීමක්. වර්තමානයේ බැඳීමක්. මම උදාහරණයක් දෙන්නම් වර්තමාන වලට. ඊට පස්සේ මේ මුලින්ම නිර්වචනය පටන් ගමු. ඊට පස්සේ අනාගත ආර්ථික සම්පත් වර්තමාන නම් ගලා එනවා. වගකීම නම් ව්‍යාපාරයෙන් ගලා යනවා. ව්‍යාපාරයෙන් ගලා යනවා. හරිනේ. වර්තමාන ව්‍යාපාරයට ගලා එහෙම වර්තමාන ව්‍යාපාරයට ගලා යනවා. හරිම ලේසි. වත්කම වලින් පැත්ත. නේ? හරිම ලේසි. පොඩි වෙනසක් වෙන්නේ මේ වර්තමාන බැඳීමක්. අරක වර්තමානයේ අපේ පාලනයේ තියෙන්නේ. නේ? ඊට පස්සේ වර්තමාන අනාගත ආර්ථික සම්පත් අපිට මුදල් වගේ දේවල්. ඒව ගලා යනවා. නේ? නැත්තම් අපි අපේ තියෙන මොනවා හරි ඔය ෆ්‍රිජ් එකක් ඒ වගේ දේවල් දෙනවා ඒ වෙනුවෙන් නේ. කාගෙන් හරි නැරගත්තා නම් අපි මම කියන එක උදාහරණ වගේ වගේ අනාගත ආර්ථික සම්පත් ගලා යනවා. ගලා යනවා කියලා ගන්න. හරි. ඊට පස්සේ මම ගලා යනවා. දැන් මෙතනට මම ආදේශ කරන්නම් බැංකු ණය කියන එක. බැංකු ණය කියන එක. හරි. බැංකු ණය. කොහොමද බැංකු ණය මෙතන ආදේශ වෙන්නේ? එතකොට ඒක වක්කීමක් කියන එක අපිට අඳුර ගන්න ලේසි. හරිනේ. බැංකු ණය.
අපි ව්‍යාපාරිකයන් විදියට ව්‍යාපාරේ පවත්වාගෙන යද්දී අපිට සල්ලි යම් කිසි මේ අඩුපාඩුවක් වුණාම අපි බැංකුවකට ගිහලා ණයක් ඉල්ලනවා. හරිනේ? ණයක් ඉල්ලනවා. ඒ ණය අපිට බැංකුවෙන් අපිට හම්බුණා කියලා. මොන අපි ඉල්ලපු ගාණ අපි ලක්ෂ 5ක් ඉල්ලුවා. ලක්ෂ 5ක් අපිට දුන්න බැංකුවෙන්. මේක ඔයාලා ගෙවන්න අපි ලක්ෂ 5ක් දෙනවා. ඔයාලා මේ විතර ගෙවන්න කියලා. බැංකුවෙන් කියනවා හරි ඔයාලා මේ විතර ගෙවන්න. බැංකුව අපිට ලක්ෂ 5ක් දුන්නා. ව්‍යාපාරයෙන් අපි බැංකුවෙන් ණයක් ගත්තා. හරිනේ? එතකොට ඒක කොහොමද වක්කීමක් වෙන්නේ? අතීත ගණන්වල ප්‍රතිඵල ලෙසද උනේ? ඔව්. අපි ගිහිල්ලා බැංකුවට ඊට කලින් ගිහිල්ලා බැංකුවෙන් ණයක් අරන් ආවා. අතීත ගණන් දෙනවනේ. හරිනේ? ඊට පස්සේ වර්තමාන බැඳීම. දැන් ඔය ගත්තා වගේ අපි කිව්වපන් එහෙමනේ අපි හිතන්නේ ඔයලා මේ ගෙවන්න ඕනේ මේ ගෙවන්න. වර්තමාන අපි බැඳීමක් නේ. කොච්චර මේ ව්‍යාපාරයේ කොච්චර සල්ලි යමුණත් බැංකුවට ගෙවන්නේ වෙනවා. අර එහෙම නිකන් එනවනේ වර්තමාන අපේ බැඳීමක් තියෙනවනේ. කොච්චර අපිට ලාභ වුණත් අපි බැංකුවට ගෙවපම් දැන් ඉතින් ගත්තා නම් ගෙවපම්. එහෙමනේ අපි හරි නිකන් හිතාගෙන ඉන්නේ. ඒක ව්‍යාපාරේ බැඳීමක් නේ. වර්තමාන බැඳීම. ඊට පස්සේ හරි. දැන් අපි ගෙවනවා නේ. මුදල් වලින් හරි නැත්නම් අපි මුදල් නැත්නම් අපි ව්‍යාපාරේ තියෙන මොනවා හරි භාණ්ඩයකින් හරි ඒක පියවනවා ගෙවනවා නේ. මොකද මුදල් ඉඳලා වෙන්නේ මුදල්ලි ගෙවා ගන්න බැරව ව්‍යාපාරය අන්තිමට බඩු වලින් හරි ඒව ගෙවන්න වෙනවා නේ. අනාගත ආර්ථික ප්‍රතිලාභ ආර්ථික සම්පත් ගලා යනවා. අනාගත ආර්ථික සම්පත් ගලා යනවා. අපි ගෙවන්න බෑ. සල්ලි ගෙවනවා එක්ක සල්ලි ගෙවනවා නැත්නම් වෙන මොනවා හරි ව්‍යාපාරයේ තියෙන මැෂින් එකක් මොනවා හරි පිච් එකක් ඒ වගේ දේවල් දෙනවා ඒ වෙනුවෙන් නේ. ආර්ථික ප්‍රතිලාභ ආර්ථික සම්පත් ගලා යනවා. හරිනේ? අතීත ගණනක ප්‍රතිඵල ලෙස උන්නේ කලින් ඉඳලා බැංකුවෙන් අරන්නාමේ සල්ලි වර්තමානයේ බැඳීමක් දැන් ගෙවන්න ඕන අනිවාර්යයෙන් දැන් අපේ වර්තමානයේ අපිට ව්‍යාපාරිකත්වය තියෙනවා මම ගෙවන්න ඕන ණයක් අරගෙන තියෙන ඒ ගෙවන්න ඕන කියන කොහෙලාවත් අපිට හිතන්නේ වර්තමානයේ බැඳීමක් නේ අනාගත ආර්ථික සම්පත් කරලා යනවා අපෙන් ගලා යනවා සල්ලි එක්ක යනවා නේ නැත්තම් අපි මොකක් හරි යන්ත්‍රයක් උපකරණයක් යනවා ගන්න ඔන්න ඔකයි වක්කීමක් කියන්නේ හරිද වක්කීම් වල උදාහරණ බැංකු ණය ඊට පස්සේ ඔයාලා ගලපලා බලන්න දැන් මේ බැංකු ණය කියන එක මම මෙහෙම ගත්තා ඊට පස්සේ තාව වෙනවා කිව්වොත් අපි ණයට බාන්න ගත්තා ඒ කියන්නේ දැන් අපි පුස්සිටිය අපි සමාජලාට අපි මංචෙන් ඇවිල්ලා බිස්කට් දෙනවා අපේ අපිට දුන්නා බිස්කට් දානවා හරිද බිස්කට් දාද්දි අපි සමාජලාට ඒ වෙන සල්ලි දෙන්නේ නැහැ අපි කියනවා හරි ඔයාලට මම අපි සල්ලි දෙන්න මේකේ ඊළඟ සතිය සල්ලි දෙන්න ඒ විදිහට බිලට දාගන්න. අපි කියන්නේ බිලට දාගන්න කියන්නේ වගේ. ඒ කියන්නේ ණයට ගන්නනේ. මේ අද ගත්තට අපි සල්ලි දෙන්නේ ඊළඟ සතියේ. ඒක දාගන්න මෙතනට බාණ්ඩ ණයට ගැනීම. ඒකත් වෙන්නේ මොකද්ද? වක්කීම. අතීතයේ ප්‍රතිඵල සිදුවන්නේ වර්තමානයේ බැඳීමක්. ඒ ගෙවන ඊළඟ සතියේ ඔය මංචේගේ ලොරිය දකිද්දීම අපිට හරි මොකටද මේ ගාණක් දෙන්න තියෙනවා. එහෙම එනෝනේ අපිට. ඒ මොකද වර්තමානයේ බැඳීම. අනාගත ආර්ථික සම්පත් ගලා යනවා නේ. එයා ආවට පස්සේ එයා ඇවිල්ලා බිල මෙන්න මෙච්චරයි මහත්තයා කියන්නේ අපි සල්ලි ගන්න ඕනේ. සල්ලි හරි මොනවද දෙන්න ඕනේ. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යනවා. හරි. ප්‍රතිලාභ කියලා දෙන සම්පත් ගලා යනවා නේ. වක්කමකින් මොන ආකාරයෙන් සරල පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් මොන ආකාරයෙන්. අපි හිමිකම් වලදී යන්න කලින් මේක පොඩ්ඩක් ආයෙ නැවත තප්පරයක් කරන් පොඩ්ඩක් මේක රොඩ දාගන්න උදාහරණයක්. හරි. එතන වක්කීමක් හරි වත්කමක් හරි. බොහොම සරලව ඒක උදාහරණ වගේ දුන්නු දාගත්තට පස්සේ මේ කටපාඩම් කරන්න වගේම කරන්නේ කටපාඩම් කරන්න බෑ. ගිරව බත්කෑවද කියලා අහුව බත්කෑව වගේ මේක කියන්න බෑ. වක්කීමක් කියන්නේ වත්කමක් කියන්නේ මෙහෙම. වත්කමක් කියන්නේ මෙහෙම කිව්වට මේ විභාගයේදී උත්තර ලියන්න බෑ. මොකද ගෙඩිය පිටින් ආන්නේ නැහැ. මොකද මේක අනිවාර්යයෙන් මම මුලින්ම කිව්වා මේ ගිණුම් කරන්නේ මූලික දේ. මේක පුළුවන් වෙන්න ඕන ඉස්සරහට තියෙන සියලුම පාඩම් ටික පුළුවන් වෙන්න. මොකද ලකුණු 60ක් ගිණුම් කරණයෙන් අහනමයි.
ඒ ලකුණු 60 ගන්න මේ තියෙන වත්කම් වක්කීම් මෙතන යන ප්‍රවාහය පඩිපෙළක් ආකාරයෙන් ඉස්සරහට අපි ඉගෙන ගන්න පුළුවන්. හරිද? මේ මුල් පඩිපෙළ නැත්නම් දෙවෙනි එක නගින්න පුළුවන්. නේ? එකපාරට අපි මුලින් ඉඳන් උඩට පයින්න බෑ. නගින්න බෑ. නේ? පඩිපෙළක් ආකාරයෙන් යන්න ඕනේ. ඒ නිසා මේ තියෙන කරුණ මේ තියෙන මේ කොටස් ටික හරියට ඉගෙන ගන්න ඕනේ. අතන මේ වැඩසටහන මම ඊයේ තමයි කරන්න හිතන් හිටියේ. නමුත් ඊයේ බාධාවක් පැමිණුණා. ලංකාවේ බොහෝ ප්‍රදේශවලදී අධික වර්ෂාපතනයක් පැදහුණා. වර්ෂාපතන සමගම අධික අකුණු ඊට පස්සේ ගිගුණු සහිත වැසි පතිතුණා මේ අපේ ප්‍රදේශවල. ඉතින් මට ඒ වගේ උදෑසන මම විදුලි විසල් දීම හේතුවෙන් තවත් අපහසුතාවයක්වත් වුණා. ඉතින් මට ඊයේ රෑ තමයි වැඩසටහන කරන්න හිටියේ. ඊයේ රෑ කරන්න ඕනේ නැහැ. නමුත් අපි මම අද උදේ කරන්න තීරණය කරා. මොකද මොන බාධාවක් මේ වැඩසටහන වල අපි අනිවාර්යයෙන්ම පෙබරවාරි මුල සතියෙන් යනවා. ඊට පස්සේ අපි ඔයාලා වෙනුවෙන් මේකක් ගන්න ඕනේ වැඩසටහන සංවිධානය කරේ. ඉතින් ඒක ගන්න තවත් වැඩසටහනක් කියන්නේ ටාගට් පේපර්. ඒ කියන්නේ මොනවද? අනුමාන නැත්නම් විභාග ඉලක්ක කරගත්තම පේපර් තුනක් සාකච්ඡා කරනවා. වෙනම විභාග සබ් දෙකක් තියෙනවා. ඒ පිළිබඳව අපි දැනුම් දෙන්නම් දැන්. ඔයාලට දැනුම් දෙන්න. ඒ පරිසාකච්ඡාවේදී අපේ විද්වත් මණ්ඩලය අපිට ලොකු සහායක් ලබා දෙන අපි එකතු වෙලා මේ අනුමාන ප්‍රශ්න ටික ඉලක්ක ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඒ වෙදී අපිට අපේ එස්.ඒ. සුනිල් සර් අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඔයාලා දන්නද එස්.ඒ. සුනිල් සර් කියන්නේ දැනට ත්‍යාල විශ්වවිද්‍යාලය බාහිර කතිකාචාර්යවරයෙක්. ඒ වගේම එංගලන්තයේ වෙස්ට් ඉංග්ලන්ඩ් කියන විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තා. ඒ වගේම ස්වීඩනයේ ස්වීඩනයේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තා. තායිලන්තයේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තා. බොහොම පළපුරුදු ඇති ප්‍රවීණත්වයටපත් ගුරුවරයෙක් කතිකාචාර්යවරයෙක්. ඉතින් ඒ සර් අපිට ලොකු සහාය ලබා දෙනවා. මේ අපේ විද්වත් මණ්ඩලයේ ඒ සර්වත් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ඔයාලා කොට දාන්න මේ සර්වත් ලොකු සහාය ලබා දෙනවා. ඒ වගේම තවත් කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ බාහිර කතිකාචාර්යවරයෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ සියල්ලම ඒ වගේම අපේ චන්දිකාමිස් ඒ වගේම KR සර් මම ඒ ඔක්කොම එකතු වෙලා ECE of Learning ආයතනත් එකතු වෙලා අපි ඔයාලා කොට දානවා මේ වැඩසටහන සංවිධානය කරලා. ඉතින් අපි මේ සියල්ලම එකතු කරගෙන මේ සැරේ විභාගයෙන් අනිවාර්ය ප්‍රශ්න පත්‍ර 3 සාකච්ඡා කරනවා. මේ සැරේ විභාගයට ඒ වී කියලා ඉලක්කගත කරපු අනුමාන කරපු ප්‍රශ්න පත්‍ර 3 සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපි දින දැනුම් දෙන්නම්. ඒ පිළිබඳව දැනගන්න ඕන නම් අපේ WhatsApp අංකයට WhatsApp message එකක් දාන්න. 071 99 751. ඔයාලට ඒතර මේ වැඩසටහනේ ප්‍රශ්න පත්‍ර ඒ පිළිබඳව විස්තර දැනුම් දෙන්න. ඒ සඳහා අපේ 071 99 751 ගැන WhatsApp අංකයට WhatsApp message එකක් දාන්න. ඔයාලගේ නම ඒ වගේම ඕලෙවල් කරන විභාග වර්ෂය සඳහන් කරලා. දැන් 2020 ගේ ළමයින්ට ඒක ගොඩක්ම දෙයක්. දැන් 2020 ළමයින්ට කියන්නේ මාර්තු මාසෙදී අපේ නංගිල වල තමයි ඒක වැදගත් වෙන්නේ. මොකද විභාග අනුමාන මේ ඉලක්ක කරලාම මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ පිළිබඳව දැන් විස්තර ගන්න ඕන නම් අපි ඒ WhatsApp අංකයට